හරිනම් අග්‍රාමාත්‍යතුමා කියන්න ඕන අපේ අතින් වරදක් වුණා. අපේ මිනිස්සු තමයි කළා තියෙන්නේ. එමු හිරේට ගන්නවා මේක පුරාවිද්‍යානුකූල ප්‍රමිතියින්ට අනුව යලි හදනවා කියලා කියන්න එපා. කිසි කතාවක් නෑ. ඉතින් මේ ලංකාව සිංහල රට. ඉතින් ඒකත් අපට ඒ අනන්‍යතාවයවත් උප්පැන්න තියෙන්න එපා අපේ. ඒකත් නැති જાතියක්. හරියට මේ අර පාට කරපු මේ නරි වගේ. ඉතින් අවුරුදු 13 14 දරුවෙකුට මොබයිල් ෆෝන් ස්මාර්ට් ෆෝන් එකකට සිම් එකක් දාගත්තා ඕන තරම් ලෝකේ තියෙන ජරාම පින්තූර බලන්න පුළුවන්. මම රාජ්‍ය නායකයන්ටත් යෝග උගන්වන්න මහන්සි අරන් තියෙනවා. මම උගන්වලා තියෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට පොඩි රසයක් ආවා. පස්සේ ඒගොල්ලෝ වෙනත් ගුරුරු ගෙනල්ලා ඒවා කරන්න පටන් ගත්තා. මම මේ කියන්නේ බොරු නෙවෙයි අහලා බලන්න පුළුවන් ඒගොල්ලන්ට. අපේ ක්‍රිකටර්ස්ලට බෑනේ අවුරුදු 2ක් 3ක් ගහන්න. මම මගේ ජීවිතේ ඕන වෙලාවක රට වෙනුවෙන් පූජා කරන්න කැමතියි. මම පුරුදු වෙලා තියෙනවා මගේ ජීවිතය අතහැරලා තියෙන මිනිස්සුන්ට. ලෝකයට මම අතහැරලා තියෙන එක පුංචි කාලේ සිද්ධ වුණේ. හැබැයි මට අවබෝධයක් ඇති වුණේ පස්සේ කාලේ. මේක අමනකම, මේක අපරාධයක්, සාහසිකකම. ඉතින් මේ අනතුරෙන් ජාතිය ගලව ගන්න ඕනේ. මම මගේ දවස් 4 උපවාසයේ මම මුළු ලංකාවම හෙල්ලුවේ නැද්ද? රිචාඩ්ලා යවන්න බෑ කියපු අය ජාතිවාදී කියපුවා යවුවේ නැද්ද? ඒක මම කරා. රටම එක තැනකට ගෙනාවා. ඒකෙන් තමයි ගෝඨාභය මහත්තයාට දිනන්න පසුබිම හැදුනේ. හරි දුක කඩලැට දෙකක් කාලා. දුප්පත් මිනිස්සු අම්මුවටම කටේ හලාගෙන. හායි ගාලා මිරිස් කරලා කඩලැටෙකුයි කාලා ගෙදර යනවා. අටහැකිලි වගේ මිනිස්සු. මේ මුළු ලංකාවේ මම අධ්‍යාපනය ඇතුළු මම මුළු ලංකාවේ පාසල් දරුවෝ ඔක්කොටම යෝග ගන්නවා. ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ. මම ඒක අනිවාර්යෙන් කරනවා. උදේ පාන්දර පළවෙනි පැය දෙන්නේ යෝග වලට මම බය නැහැ ඒගොල්ලන්ට. මැරෙන්න බය නැත්තම් මොකටද ඒගොල්ලෝ බය වෙන්නේ? හිරේ මම පොතපත ලියාගෙන ඉන්නවනේ. මට කිසි ප්‍රශ්නයක් නැහැ හිරේ දැම්මයි කියලා. ඒගොල්ලන්ට රිදවන්න බෑ මට. මට රිදෙන්නේ නැහැනේ. අයිබෝන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමින් වහන්සේ මුණ ගැහෙන්න අපි පැමිණියා. අවසරයි අපේ හැමෝටම. විශේෂ කාරණා කිහිපයක් අපිට උන්වහන්සේ සමග සාකච්ඡා කරන්නට තිබෙනවා. අපේ හැමෝටම මම කතා බහ මුලින්ම ආරම්භ කරොත් එහෙම දැන් සමාජයේ තිබෙන කතාවක්ම කියනවනේ අපේ හැමෝටම සමාජය මම දකිනවා සමහරක් වෙලාවට අපේ හැමෝටන්ගේ Facebook ගිණුමෙත් සමහර කමෙන්ට්ස් වල එහෙම තියෙනවා. ඇයි හාමුදුරුවෝ දේශපාලනයට යන්නේ? ඇයි හාමුදුරුවෝ රට පාලනය කරන්න යන්නේ? වර්තමානයේ අපේ හාමුදුරුවනේ මහා සංඝරත්නයේ රටේ නායකත්වයේ ගත යුතු තැනකට පැමිණලා තියෙනවා. අපි දන්නවා අතීතෙත් අපේ රට ජාති ආගම් වෙනුවෙන් මහා සංඝරත්නය මුල් තැන ගත්තා. ඒ වෙනුවෙන් පෙනී සිටියා දිවි හිමියෙන් කටයුතු කරා. මේ වර්තමාන තත්ත්වය කුමක්ද අපේ හාමුදුරුවනේ? ඇත්ත වශයෙන්ම රට සාමකාමී නම් පාලකයෝ රාජ්‍ය නායකත්වයේ හරිනම් අපි දේශපාලනය කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් දැන් ඔය භික්ෂුවට දේශපාලනය කැපද කියලා සාකච්ඡාව ඇවිල්ලා තියෙන්නේ මම හේතු කරගෙන. මොකද පොහොට්ටුවෙම නාම යෝජනා දීලා තිනවා බද්දේගම සමිත හාමුදුරන්ට. ඊට පස්සේ පොහොට්ටුවට හිතවත් හාමුදුරු කීප දෙනෙක් දාලා YouTube නාලිකාවල සමාජ ජාලාවල මට විරුද්ධව ප්‍රහාරයක් ආරම්භ කළා තිනවා භික්ෂුන් වහන්සේලාට ඡන්දෙ දෙන්න එපයි කියලා. ඉතින් මගේ දේශපාලනේ මම කරේ කොහොමද? මම ඔය කිසිම ප්‍රභූ පාලකයෙක් ඉදිරියේ දණින් වැටුනේ නැහැ. මම ඒගොල්ලන්ට වඩා ගොඩාක් ඉස්සරහින් ඉඳගෙන මහින්ද චින්තනයේ ලියද්දි මම දායක වෙච්ච කෙනෙක්. ඒ වගේම ඊට පස්සේ 2015 මෛත්‍රී පාලනයක් ලියද්දි මුළු ප්ලෑන් එක හොඳයි කරන්න බැරි වුණා. 2020 ප්‍රතිපත්ති ප්‍රකාශනයටත් මම ගල්ලංගුරු සහ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සෑහෙන බලපෑමක් කළා. ඉතින් මම යනුව ඒගොල්ලන්ගේ පිරිවටයක් වෙලා ගියේ නැහැ. මම කරේ අපේ රටට ධර්මානුකූලව ඒ වගේම රටේ ජනතාව සුවපත් කිරීමට රටේ ජාතික නිදහස වෙනුවෙන් රාජ්‍ය නායකයන්ට බලපෑමක් කරන එක තමයි මම කළේ. ඉතින් ඒක කොයි විදියට බලපෑවද ඒකේ මොනවද ප්‍රවණතා කියලා ජනතාව තමයි තීරණය කරන්නේ. ධනුෂ්ක ඔය මම පාරට ගියාම බලා ගන්න පුළුවන් මිනිස්සු කොහොමද මට ප්‍රතිචාර දක්වන්නේ කියලා. මිනිස්සු අපට ආදරේ. ඇයි එහෙම වෙන්නේ? UMP ශ්‍රී ලංකා ભેදයකින් තොරව. එහෙම වෙන්නේ අපි කරපු කාර්ය නිසා. මම මාවිල්ලාරු ගිය එක මං හිතනවා මිනිසුන්ට මතක ඇති කියලා. ඒ වගේම චන්ද්‍රිකා මෙතිණිය උතුරුහා නැගෙනහිරට විදේශ ආධාර ගන්න කොටින්ට ඕන විදියට මුදල් ආධාර ගෙන්න ගන්න ව්‍යාපාරයක් හැදුවා, සැලසුමක් හැදුවා. ඒක මම නිසා පරාජය වුණයි කියලා මං හිතනවා. මං සෑහෙන බලපෑමක් කරපු කෙනෙක්. දුම්මැටි මධ්‍යසාර පනත අපේ හාමුදුරු කෙනෙක් ගෙනාවත් ඒක ජයග්‍රහණය කරන්න සෑහෙන පාර්ලිමේන්තු කණ්ඩායම් නායක හැටියට මං සෑහෙන කැපකිරීමක් කළා. ඒක අපි නිසා වුණේ. වල්නාශක කෘමිනාශක උග්‍ර විස සහිත ඒවා පුවත්පත් ඒවායින් පිරලා තිබුණේ. ගොවි බිම් පිරලා තිබුණේ. චටාස් පටාස් අරනිල් මේනිල් ඔහොමම තිබුණා. ඒව නැවතුනේ මම කරපු බලපෑම නිසා. ඉතින් ලංකා දේශපාලනයට මම අවුරුදු 15ක් තිස්සේ සෑහෙන බලපෑමක් කළා තියෙනවා.
ඒ හැම බලපෑමකම තියෙන්නේ රටට අවශ්‍ය රටේ ජනතාවගේ යහපතට හේතු වෙන දේවල්. එහෙම නැතුව රටට අහිත කර දෙයක් කරයි කියලා කාට හරි කියන්න පුළුවන් නම් ඒක මම කියනවා කියන්න කියලා. ඊළඟට මට තියෙන චෝදනාව තමයි 2015 මම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බලයට ගෙන කුමන්ත්‍රණය කරයි කියලා. ඉතින් මට තනියෙන් එහෙම කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. අපි තේරුම් ගන්න ඕනේ වෙලාවේ මහින්ද මහත්තයා පෙරදුනා කියලා. ඒ පෙරදුනේ හේතු එතුමා තේරුම් ගන්නවා. දෙවෙනි කාරණේ තමයි එතුමා අද වෙනකම් බලේ හිටින රටේ තත්ත්වය මොකද්ද කියලා වෙනම කල්පනා කරන්න ඕන. ඉතින් මෛත්‍රීපාල මහත්තයා බලයට ගෙන ආපු එක වැරදි කියනවා. දැන් එතුමාගේ පොහොට්ටුවෙම ඡන්දෙ ඉල්ලනවා. දැන් පොහොට්ටුවේ අපේක්ෂකෙක් මේ දවස්වල පොළොන්නරුවේ ඡන්දෙ ඉල්ලනවා එතුමා. ඉතින් මේක මහා විහිළු දේශපාලනයක්. මට UMPත් එකයි ශ්‍රී ලංකේකත් එකයි මම බැලුවේ රටට හිතකර ප්‍රතිපත්තියකට බලපෑමක් කරන්න. ඉදිරි කාලෙත් කවුරු බලයට ආවත් කවුරු බලේ හිටියත් මගේ බලාපොරොත්තු රට පැත්තෙන් බලපෑමක් කරන්න. ඉතින් මම දැනට හිතන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ඉස්ලාම් අන්තවාදය අතුගා දැමීම අත්‍යවශ්‍ය දෙයක් හැටියට මම හිතනවා. ඒක ඊටාම බරපතල තත්ත්වයක්. වසවිසෙන් තොර ගොවිතැන අපේ රට ඊයේත් ඔබ වහන්සේ සඳහා කිසියම් හෝ අරගලයක් කරා. අරගලයකට මම දැක්ක වීඩියෝ පැටියකට දාලා තිබුණා. ඒ කියන්නේ අපේ හන්දේ මේක තාම සමතයකටපත් වෙලා නැද්ද? දැන් අවුරුද්දක් ගිහිල්ලා බෝම්බ පිපිරලා මිනිස් ජීවිත නැති වෙලා පේන උනත් කතෝලික ආගමේ මිනිස්සුන්ගේ හරි ජීවිත නැති වෙලා මේ අරගලේ තාම විසඳලා නැද්ද? අපේ හන්දේ මම ඊයේත් දැක්ක එහෙම පාසල් පිළිබඳව අපේ ඔබ වහන්සේ දැනුවත් කරනවා. ඇත්තටම දැන් අපි හිතුවේ නෑ සහරාන්ගේ බෝම්බ වෙනකම් මේක මෙච්චර බරපතලයි කියලා. ඥානසාර හඳුරුත් මේ කතා කරනකොට කට්ටිය hina වුණ ජාතිවාදී කියලා. හැබැයි අපේ ඔළුව මත බෝම්බ පස් තුනම තමයි අපි දැනගත්තේ මේක කොයිතරම් ක්‍රූරද කියලා. සහරාන් නිසාම මේක රට දැනගත්තා. ඇත්තටම ඉස්ලාම් අන්තවාදයේ සහරාන් කියන්නේ එක ප්‍රකාශකයෙක් විතරයි. ඒගොල්ලා ළමයි වඳ කිරීමේ ව්‍යාපාරය ගෙනියහු බවට සාධක තියෙනවා. අම්මලට දෙවෙනි තුන්වෙනි දරුවපත් නැති කිරීමට කුමන්ත්‍රණය කර බවට සාධක තියෙනවා. ඒ වගේම ඉඩම් අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් කරලා තියෙනවා. ඊළඟට ඒගොල්ලගේම ඉස්කෝල පද්ධතිය කරා දරුණු අන්තවාදී විසක් දරුවන්ගේ ඔළුව වලට දාලා තියෙනවා. සිංහල බෞද්ධයෝ මරන්න ඕන. ඒගොල්ල මරලා මුස්ලිම් රටක් කරන්න ඕන. ඒවා දැන් ඔප්පු වෙලා තියෙනවා. ඉස්කෝල පොතේ තියෙන ආගම අතහැරපු ගමන් මරන්න කියලා. කොහොමද ඒක ඉස්කෝල පොතට ආවේ? අපි යහුයි ජමීතුල් උලමා දන්නේ නැතුව ඒක වෙන්න පුළුවන්. ඒගොල්ලනේ ප්‍රධාන ආගමික සංවිධානය. මොකක්ද මේ පොත්වල කියලා තියෙන්නේ? ඉතින් අපි ඒක ප්‍රශ්න කරලා තියෙනවා. මේව කතා කිරීමත් අපේ හැමෝම ජාතිවාදයක් වෙන්නේ සිංහල ජාතියට විතරද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි හැමදාම අපට මහංගඩු ගහනවා ජාතිවාදීන් කියලා. හැබැයි ඒගොල්ල අපි හරිම නම්මසීලී කියලා මං හිතන්නේ. අපිට මුස්ලිම් රටක ගිහිල්ලා මේ වගේ ආගම ප්‍රචාරය කරන්න බෑ. පාකිස්තානයටවත් අවසාන වශයෙන් බංගලාදේශවත් අපිට ඒක කරන්න බෑ. අපේ අසල්වැසි රටක් වෙච්ච. ඉතින් අපේ රටේ ආගම අදහන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ නිවටකමක් විදිහට හිතනවා නම් අපට සිද්ධ වෙනවා අපි නිවටයෝ නෙවෙයි කියලා ඒගොල්ලන්ට පෙන්වන්න. ඒකත් අපි හැම දැන් අතීතෙත් අපි තමයි රට ආගම ජාතිය වෙනුවෙන් මහා සංඝරත්නය කරට වැඩිය. වර්තමානයේ ඇත්තටම මේ තියෙන සමාජ තත්ත්වෙත් එක්ක රට ආගම ජාතිය මේ තුන අනුතරේද අපේ හැමදෙරේ පේන විදිහට. ඇත්තටම අපිට නිදහසෙන් පස්සේ මේ රට හරි තැනකට උස්සලා තියාගන්න බැරි වුණා. ක්‍රමවේදයක් හදන්න බැරි වුණා. ව්‍යවස්ථාව මහ විකාරයක් අවුලක්. ඡන්ද ක්‍රමය අවුලක් ඒකෙන් එන. ඊළඟට අධිකරණ පද්ධතිය අන්ත දූෂිත තත්යකට පත් වෙලා තියෙනවා. ඒක රටම පිළිගන්නවා. නඩු ගොඩ ගැහිලා තියෙනවා. අගක් මුලක් නැති නඩු. ඉතින් මෙහෙම රටක් ගෙනියන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඉතින් හරිම කනගාටුදායක තත්ත්වයක්. හරිම සංවේදී තත්ත්වයක්. රට සෑහෙන ණයබරකට දාලා තියෙන එක ලොකු ණයක්. ඩොලර් බිලියන 55ක් කියන්නේ කෝටි වලට රුපියල් දැම්ම මේක අති විශාල සල්ලි කන්දක්. ගෙවල නිම කරන්න බැරි සල්ලි කන්ද. අපි මේ ණය ගත්තේ ක්‍රිකට් පිට්ටනිය හදන්න. ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපළවල් හදන්න. රටේ මගියගේ ප්‍රශ්න විසඳෙන්නේ නැති කාර් තියෙනයට ප්‍රශ්න විසඳෙන අධිවේගී මාර්ග හදන්න. එන අපේ රට ගොඩනගන්න අපේ රටේ ස්වයං පෝෂිතභාවයට අපේ රටේ සම්පත් මත පදනම් වෙච්ච කර්මාන්ත පද්ධතියක් පටන් ගන්න අපට අත්‍යවශ්‍ය දේවල් කරන්න අපේ පාලකයෝ මහන්සි ගත්තේ නැහැ. බලන්න අපේ කිරි ටික අපට හදාගන්න බැරි වුණා. අසල්වැසි ඉන්දියාවට තරම් තනකොළ නැහැනේ. කෝටි 122ක් ඉන්නවා. ඒගොල්ලා කිරි එක පැකට් එකක් අපිට රටින් ගෙන්නන්නේ නැහැ. ඇයි අපට ඒ ටික කරගන්න බැරි වුනේ? ඉතින් ඒක ඛේදවාචකයක්. බලන්න ඉඟුරු, කහ, කොත්තමල්ලි, අල, ලූණු, මිරිස් මේ හැම දෙයක්ම පිටරටින් ගෙන්වනවා. අපි මුලින්ම කරන්න ඕන පිටරටට ඇදී යන සල්ලි ටික අපි නැවැත්තන්න ඕන. එතකොට තමයි ඩොලරයගේ පල්ලෙහාට එන්නේ. ඉතින් අපිට ඒකට ජාතික සැලැස්මක් නැහැ. බිලියන 100ක තෙල් පොහොර ගෙන්නනවා.
වසවිස. ඒ කියන්නේ එකෙන් අපට වැයෙන මුදල කෝටි 10000ක් විතර. ඉතින් කෝටි 10000ක් අපි වියදම් කරනවා මේ සම්පූර්ණයෙන්ම වසවිස ගෙන්නන්න. ඒ රාජ්‍ය පිටර. ඉතින් මේ පොහොර ටික අපිට හදාගන්න පුළුවන් මෙහි. ඒක මහා ලොකු විද්‍යාවක්, මහා මේ අමුතු එකක් නෙමෙයි අපිට කරන්න පුළුවන් දේවල්. ඇයි අපි ඒව කරන්නේ නැත්තේ? අපේ රටේ පොහොර හදන්න පටන් ගත්තොත් බිලියන 30ක 40 බිලියන 100ක් නේ. එතකොට අපිට රැකියා කීයක් හදන්න පුළුවන්ද? කරදරයකින් තොරව රැකියා 15000ක් විතර හදන්න. රුපියල් 50000 වැටුප් ගන්න. ඉතින් අපි එතෙන්ට නේද රට ගෙනියන්න ඕනේ. අපේ හැම ඒත් එකම දැන් කෘෂිකර්මය ගැන කතා කරද්දී අපි දැක්ක අපේ හැමතුරේ මම හිතන්නේ හැමෝම දන්නවා රතන හැමතුරන්ගේ ටිකිරි කොටුව කියලා තමයි ප්‍රසිද්ධ උනේ. ඇත්තටම අපේ හැමතුරේ මේ කෘෂිකර්මය අපිට කලින් තිබ්බ විදිහට අපේ දේශීයත්වයේ ගොඩනගලා මේ කොරෝනා වසංගතයෙන්වත් පාඩමක් ඉගෙනගෙන අර Tamanට අවශ්‍ය ටික වසවිසින් තොර දෙයක් වගා කර ගැනීමට එහෙම වැඩපිළිවෙලක් හදාගන්න බැරිද නැත්නම් මේක මිනිස්සුන්ගේ ඔළුවල තියෙන ප්‍රශ්නයක්ද? නැහැ. ඇත්ත වශයෙන්ම මේක මේ රටේ බහුජාතික සමාගම්, පොහොර සමාගම්, කෘමිනාශක වල්නාශක සමාගම්, බීජ සමාගම් අපි වගේ ලෝකයේ සියලුම රටවල ආක්‍රමණය කළා තියෙනවා. මහ පොළොවයි, උදැල්ලයි, ගොවියයි අපේ උනාට ගොවිතැන පාලනය කරන්න විදේශීය සමාගම්. එතකොට අපේ විශ්වවිද්‍යාවල උගන්වන්නේ ඒ සමාගම් වලට ඕන විද්‍යාව. අපේ මහාචාර්යවරු කෘෂිකර්ම අධ්‍යක්ෂ කළා. ඔක්කොම ඉන්නේ වසවිස නැතුව, පොහොර නැතුව වැඩ කරන්න. මේක විද්‍යාත්මක, ඒක හරි දියුණුවයි කියලා. ඉතින් අපේ ගොවිතැනට අපි යනවා කියන්නේ වසවිසින්තර ගොවිතැනට යනවා කියන හරබ්බානක් අරගෙන මේ කුණු කැලි කසල ටිකක් දාලා ගොම ටිකක් දාලා ගොවිතැන් කරන එක නෙවෙයි. ඒක ලොකු විද්‍යාත්මක තාක්ෂණයක්. අපි ගමු වල් මර්ධනය. වල් මර්ධනයට අපිට හරි ලේසියෙන් යොදා ගන්න පුළුවන් ට්‍රාන්ස්ප්ලාන්ටර් එක. ට්‍රාන්ස්ප්ලාන්ටර් කියන්නේ පේලියට පැල හිටවල මැදින් වීඩරයක් යවුවම වල් මර්ධනය කරන. ඒකට මැෂින් තියෙනවා. ජපානය, කොරියාව, චීනය බත් කන රටවල්. ඒගොල්ලත් අපි වගේ බත් කන. ඉතින් ඒ හැම රටකම මේ මැෂින් වීඩරය. වීඩරය කියන්නේ වල් මර්ධනය කරන මැෂින් එක. ඒක පාවිච්චි කරනවා. පේලි අපි වී වපුරනවා. කිලෝ 60ක් 40ක් විතර යනවා. ඉතින් අපි මේ ට්‍රාන්ස්ප්ලාන්ටර් එකෙන් ඉඳුවම කිලෝ 10යි. අතින් ඉඳුවොත් කිලෝ 4යි. ඉතින් ඒක ඇයි ඒක තහවුරු කරන්නේ නැත්තේ ඇයි? මේගොල්ලා අර තෙල් පොහොර, වල්නාශක, කෘමිනාශක සමාගම් එක මේගොල්ල ගැට ගැහිලා ඉන්නේ. ඇත්ත වශයෙන්ම අපේ උගත්තු කියන්නේ හිතක් පපුවල් නැති જાතිය. අපේ ගමේ ඉස්කෝලෙන් ආවට ඒගොල්ලන්ට රට ගැන කිසිම අදහසක් නැහැ. තමනුයි තමන්ගේ දරුවෝ හම්බ කරගෙන කාලා දූල පුතාලා පිටරට යවා ගත්තොත් ඒගොල්ලන්ගේ තියෙන තෘප්තිය එච්චරයි. රටට මොන වුණත් කමන්නේ. මේ වගේ මහා කාලකන්ණි තත්යකට ආත්මාර්ථකාමී තත්යකට රට වැටලා තියෙනවා. මේක අධ්‍යාපනයේ ලොකු ප්‍රශ්නයක්. උඩට ගියපු හැම මිනිහම පොළව ගැනවත් මිනිසු ගැනවත් හිතන්නේ නැහැ. ඒක හරි ඛේදවාචකයක්. අපි හැමෝම ඔය දැන් පිටරට බටහිර අධ්‍යාපන ක්‍රමයෙන් මේ ඩිග්‍රී හරි එහෙම උපාධි හරි ගත්ත හින්දා අද අපේ වර්තමානයේ මේ පුරාවිද්‍යාවටත් මේ දේ සිද්ධ වෙලා තියෙන කියන්නේ ඉතිහාසය අතුගාලා දාන්නද මේ හදන්නේ? ඩිග්‍රී හන්ද නෙමෙයි ඒක වෙලා තියෙන. ඒක ඇවිල්ලා තියෙන අපේ අමනකම. දේශපාලඥයන්ගේ ගෝලියෝනේ කුරුණෑගල සිද්ධිය උනේ. ඉතින් ඒක හරිය ඛේදවාචකයක්. ඒ කියන්නේ අවුරුදු 700ක් පරණ ගොඩනැගිල්ල යලි ප්‍රසංස්කරණය කරයි කියලා කියනවා. නමුත් ඒක බැලුමට අවුරුදු 300 වැඩි ගොඩනැගිල්ල කියලා ඕන කෙනෙකුට තේරෙනවා. ඉතින් ඒ වගේ එකක් හිතක් පපුවක් තියෙන මිනිහෙකුට අරින්න සාමාන්‍ය මිනිහෙකුට කඩන්න බෑ එහෙම. මන් දන්නේ එහෙම කරන්නේ ඇයි කියලා. ඒ කියන්නේ අපිට හැඟීමක් තිබුණා නම් අපි කවදාවත් ඒ වගේ කරන්නේ නැහැ. බලන නීතිය ක්‍රියාත්මක කරේ නැහැ. ඒගොල්ලෝ අත්අඩංගුවට ගත්තේ නැහැ. හරිනම් අග්‍රාමාත්‍යතුමා කියන්න ඕන අපේ අතින් වරදක් වුණා. අපේ මිනිස්සු තමයි කළා තියෙන්නේ. එමු හිරේට ගන්නවා මේක පුරාවිද්‍යානුකූල ප්‍රමිතියින්ට අනුව යලි හදනවා කියලා කියන්න එපා. කිසි කතාවක් නැහැ. සද්ද නැතුව එහෙම එකක් උනේ නෑ වගේ ඒගොල්ලෝගේ වැඩ කරන් යනවා. උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශ වෙනවා. අපේ උරුමය රැක ගන්න අපට හැඟීමක් නැහැ. මෙන්න මේ නිසා තමයි අපි අපේ බලවේගයක් දේශපාලනික වශයෙන් අපි ගොඩ ගන්න හේතුව. මේ කරුණ ඔක්කොම එකතු වෙද්දි මම හිතන්නේ මිනිස්සුන්ට පැහැදිලි ඇයි රටට මහා සංඝරත්නයේ මූලිකත්වය අවශ්‍යයි කියලා. අපි හැම දැන් අපිට සාමාන්‍යයෙන් පුරාණ රජමහා විහාරකවත් පුරාවිද්‍යාත්මක කැණීමක් සිද්ධ වෙන තැනක ඒ වගේ දෙයක් කරන්න බෑ නේද? විහාරස්ථානකවත් අපි හැම දෙයක් නැවතී කරන්න දෙයක් හිතන්නවත් බෑ. ඇත්තටම ඔයගොල්ලෝ ඔක්කොම දේශපාලන හයියෙන් යැපෙන අය. රාජ්‍ය බලයත් එක්ක රාජ්‍ය බලයේ අනුහසින් රාජ්‍ය බලයේ ආශිර්වාදයෙන් තමයි ඕක කරන්නේ. මේක අමනකම, මේක අපරාධයක්, සාහසිකකම. ඉතින් මේ අනතුරෙන් ජාතිය ගලව ගන්න ඕන. අපි හන්නේ ඒත් එක්කම අපි දැක්ක වර්තමානයේ මේ උපන්න සාහිතිකෙත් පොඩි වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. මේක පිළිබඳව මහා සංඝරත්නයේ කිසියම් මතයක් දරනොත් මේ උපන්නේ වෙනස්කම් කරුණු කීපයක් තියෙනවා ඩෙන්ටිටි කාඩ් හැදීම. දැන් අපේ දවසකට උපත් ප්‍රමාණය බලන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ඩෙන්ටිටි කාඩ් එක දෙන්නේ ඉස්සෙල්ලාම තියෙන්නේ අපේ උපන්දිනේනේ. එහෙමයි. නේ අපේ උපන්දිනේ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා අපේ දින ගාන. ඒ කියන්නේ ඔයා ජනවාරි මාසේ ඉපදුණා නම් ඔයා මාර්තු වග නම් ඉපදුණා ඔයා දින 90යි. ඊට පස්සේ දින 90 තමයි ඊට පස්සේ වැටෙන්නේ. ඊළඟට තවත් අංක කීපයක් එකතු වෙනවා. එතකොට අපි දැන්
10000ක් විතර උපදිනවයි කියලා හිතලා තමයි උපැන්න සාතික මේ අංක දාන්නේ. ඒකෙන් තමයි හොර ඩෙන්ටිටි හදන්න පුළුවන්. ඇත්තටම උපත 1000 නම් අපි 1500කට අංක දෙන්න ඕන. මේක සම්පූර්ණ වංචාවක්. මේක හැඳුනු උපත් අංශේ ඉන්න ලොක්කෝ දැනගෙන කරන්නේ. ඒ හොර පාස්පෝර්ට් හොර ඩෙන්ටිටි හදන්න කුමන්ත්‍රණයක්. මේ රටේ ඔය මදුස්ලා ඔය ඔක්කොම බිහුනේ මේ හොර ඩෙන්ටිටි වලින්. පාතාල මිනිමරුව පිටරට යන්නේ හොර ඩෙන්ටිටි වලින්. ඒක හදන්න පුළුවන් වෙන්නේ මේ ඉලක්කම් සූත්‍රයෙන්. ඒ කියන්නේ මං කියන ඩෙන්ටිටි මුලින්ම තියෙන ඔය 1950 නම් 1980 වෙන 1980 තමයි මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ ඔය ඉපදිච්ච දින ගන්න තියෙන්නේ. දින 90ක් නම් 90යි 80ක් නම් 80යි. ඊට පස්සේ තියෙන්නේ එතන ඉඳලා තියෙන්නේ ඩෙන්ටිටි කාඩ් නම් ඔෆිස් එකෙන් දාන අංක ටික. එතකොට ඒ එන අනු දාන්න. එතකොට එතන ඉඳලා අපි දැම්මොත් තවත් අංක පහක් මොකද වෙන්නේ? ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් දවසකට උපදින්න ඕන. ඒ කියන්නේ අංක 4ක් කියන 1000ක්නේ. 5ක් දැම්ම කියන්නේ අපි 10000ට වඩා. ඉතින් 10000ට වඩා ලංකාවේ 10000ක් උපදින්නේ නැහැ ලංකාවේ දවසකට. ඉතින් මේක මේ වංචාවට පාර කැපීමක්. ඇයි මේ රාජ්‍ය නායකයෝ මේ ගැන හිතන්නේ නැත්තේ? මම බය නැතුව කියනවා මේක ඩෙන්ටිටි කාඩ් කොමසාරිස් දන්නවා. දැනගෙන තමයි මේක කරන්නේ. ඇයි රාජ්‍ය පාලකයෝ මේක හිතන්නේ නැත්තේ? අපි තර්කානුකූලව ඔප්පු කරන මේක වංචාවටයි කරන්නේ කියලා. ඇයි අංක 5ක් දාන්නේ? 10000ක් උපදින්නේ නැහැ ලංකාවේ. ඒකෙන් භාගයක්වත් දවසට උපදින්නේ නැහැ. ඇයි අපි එවැනි විශාල ප්‍රමාණයකට එතකොට තමයි මැද හොර ඩෙන්ටිටි හදන්න අංක හදාගන්න පුළුවන්. දැන් අපි සීමා කරාට පස්සේ හදනකොටම අහු වෙනවා. මොකද ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකේ ගහපු ගමන් එකක් හැදුවම අනිත් එක පිට එකක් කෙනකොට අහු වෙනවා. ඉතින් මේ අංක වැඩියෙන් තියෙනකොට අහු වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් අපේ දැන් මේ වගේ ගැටලු රාශියක් තිබෙනවා. දැන් මිනිස්සු දන්නේ නැහැ නේ ඕක. අංක දාන්න විදිය දන්නේ නැහැ. මිනිස්සු දන්නේ නැහැ මුලින් ගෙන්නේ උපන්දිනේ ඊට පස්සේ දින ගන්න කියලා දන්නේ නැහැ නේ මිනිස්සු. ඊට පස්සේ රජෙන් දාන ඉලක්කම කියලා දන්නේ නැහැ මිනිස්සු. මේකෙන්ද අනිවාර්යෙන් අපි දකිනවා මේ වර්තමානයේ මොනාගේ හරි අහු වුණත් එහෙම තියෙන හොර ඩෙන්ටිටි හැදුවා. ඇයි හොර ඩෙන්ටිටි 5000ක් විතර හදන්න පුළුවන් විදිහට තමයි මේක හදන්නේ. අර මද්ද්‍රව්‍ය වලට වෙලා තියෙන දේම තමයි හෙරොයින් ගංජා ඔතන්නේ කොහෙද පැක් කරන්නේ කොහෙද රට යවන්නේ කොහෙද කියනවා. ඒක පොලිසිය ඔක්කොම දන්නවනේ. දැන් මෙතන ඊළඟට එක තමයි ලාංකික කියන එක. ලාංකික කියලා જાතියක් නැහැ නේ සිංහල කියලා જાතියක් තියෙන්නේ. මේ රටේ නම් සුද්ධ වෙනකොට සිලෝන්නේ. සිලෝන් කියන්නේ සිංහලයේ කියන. ඉතින් සුද්ධ කන්ද උඩ රටට ඒගොල්ලෝ කෝ කැන්ඩි කියලා. සිංහලයේ කියනට සිලෝන් කිව්වා. අඩු ගානේ සිලෝන් තිබුණා නම් ඊට වඩා හොඳයි. සිලෝන් කිව්ව සිංහලයේ කියන එක. ඉතින් මේක බොහොම පැහැදිලි. මේ රට සිංහල කියන වචනය රෝම ඉතිහාසයේ පොම්පේ නගරේ අර ගින්නෙන් යට වෙච්ච වෙලාවේ ලාවාවලි ගිනි කඳු දියවීමෙන්. එතකොටත් අපේ රට ගැන රෝමේ දැනගෙන හිටියා. එතකොටත් කිව්වේ මේක ඒ වචන මොකද්ද? සලේකා වගේ නමක් තියෙන රෝම භාෂාවෙන්. සලායිකා වගේ අන්නේ වගේ නම. ඒතර ඒත් සිංහලෙමයි. ඉතින් මේ බ්‍රිතාන්‍යයේ සිංහල කියන එක සිලෝන් කියලා. තායිලන්තේ 10 වෙනි සියවසේ අපේ ලංකාවේ බුද්ධාගම ගෙනිච්චාම ඒකේ නම සීහල වික්කු අංශෝ. ඉතින් මේ ලංකාව සිංහල රට. ඉතින් ඒකත් අපට ඒ අනන්‍යතාවයවත් උප්පැන්නේ තින්නේ අපේ. ඒකත් නැති જાතියක්. හරියට මේ අර පාට කරපු මේ නරි වගේ. අර නරි නිල් රෙදි හොදන හට්ටියකට වටම නිල් පාට වුණා. නිල් පාට වුණා මෝ කට්ටියට ගිහිල්ලා කිව්වා මම මගේ පාට වෙන්න ඔක්කොම කියලා. ඒ වගේ තමයි දැන් මේගොල්ලෝ අපිට කරන්න යන්නේ. මේගොල්ලෝ අපි ඔක්කොම ලාංකික කරන්න යනවා. අපිට තිබිච්ච එකම මිනිසුන්ට කොච්චර වටිනවද දන්නේ තාවේ. අපට වැදගත්. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයට වටිනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. අපේ හැම දැන් මේ සියලු දේවල් වීගෙන යද්දි රටේ තරුණ පරපුරත් අනතුරේද අපි දැක්ක ගිය දවස්වල අපිට ඇහුණු සමහර ඇතම් මාධ්‍යජාලා වලින් අපිට ආව ප්‍රවෘත්ති වලින් ඊටාම කනගාටුදායක සිද්ධ වුණා මේ සංස්කෘතිය පැත්තේ. කියන්නේ හෙළ සංස්කෘතිය අපේ ජාතියෙන් ටික ටික ඈත් වීම හරහාද මේ වගේ දේවල් වෙන්නේ. ඇත්ත වශයෙන්ම පාලනයක් නැති වුණාම වෙන්නේ ඒක. දැන් බලන්න අන්තර්ජාලය පාවිච්චි කරන එක. ඕනෑම කෙනෙකුට සිම් එකක් අරගෙන ඉන්ටර්නෙට් යන්න පුළුවන්. ලෝකෙ එහෙම යන්න බෑ. ඇමරිකාවෙවත් යන්න බෑ. දරුවෙකුට සිම් එකක් අරගෙන ඉන්ටර්නෙට් යන්න බෑ. ඉතින් අවුරුදු 13 14 දරුවෙකුට මොබයිල් ෆෝන් ස්මාර්ට් ෆෝන් එකකට සිම් එකක් දාගත්ත ඕන තරම් ලෝකේ තියෙන ජරාම පින්තූර බලන්න පුළුවන්. එහෙම බලන්න බෑ ලෝකෙ. මේ බිස්නස් කාරයන්ට හම්බ කරගන්න ඕන හන්ද ඕනම කෙනෙකුට දෙනවා. ඒතර අපි කරන්න ඕන අවුරුදු 18ට අඩු අයට ඉන්ටර්නෙට් ගණිතයකට සීමාවක් තියෙනවා. අනිත් එක දැන් ලෝකේ හුඟක් රටවල ඇමරිකාව ගොඩාක් රටවල මේ සෙක්ස් කියලා ගැහුවට පස්සේ ඒ වචනෙන් එන ඒවා ඔක්කොම මේ બ્લોක් කරලා තියෙනවා. එතකොට අවශ්‍ය කෙනෙකුට ඒක බලන්න ඕන නම් ඒකට විශේෂ ගෙවීමක් කළා ටෙලිකොම් එකෙන් ඒක ගන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන ක්‍රමවේදයක් ඒකට. දැන් 18ට අඩු කියලා අහනවා ඉන්ටර්නෙට් එකේ. 18ට අඩු කියලා අහුවම කවුද දන්නේ එළ මේ 18ට නැද්ද කියලා 13 කෙනාට කියන්න පුළුවන් 18යි කියලා. ඉතින් මේ දරුවෝ ඉවරයි මේකෙන්. මේකෙන් ඉවරයි. අනිත් එක කිසිම කලාවක් සාහිත්‍යයක් නැහැ.
සංගීතය පිළිබඳ අදහසක් නැහැ. මොනවද සංගීතය කියලා ඇහෙන්නේ අද? මේ ඒවා ගීත නෙවෙයිනේ. අර කොත්තු කඩේ කොත්තු ගහනවා වගේ බෙරෙක් කැරටිකට ගහනවා මොනවද දෙයක් කියනවා. මොකද්ද සින්දුවක් කියනවා ළමයි. ඉතින් ඒක තමයි අද රසඥතාවය. රසඥතාවය වැටිලා. මානව සම්බන්ධකම් වැටිලා. ඉතින් මේක හදන්න පුළුවන් ඉන්නේ අධ්‍යාපනයෙන්. ඉතින් පාලකයන්ට කියන කිසිම අදහසක් නැතක හැදෙන්නේ. දැන් අපේ හන්දේ මම මේ ගේට්ටුවෙන් ඇතුළු වෙච්ච වෙලේ නම් මම දැක්කේ වෙන විහාරස්ථානයට යනවට වැඩිය මෙතන මේ විශේෂත්වයක්. ඒ කියන්නේ වගා බිමකට ඇතුළු වුණා වගේ හැඟීමක් තියෙනවා. අපේ හන්දේ ඇයි අතරම වගාවක් පටන් ගත්තේ මේ කොළඹ මැද්දේ මේ වගේ වගාවක් පටන් ගත්තේ? ඉතින් අපිට ටිකක් ඉඩක් තිබුණා. අපේ ඉඩම ඉස්සර නගර සභාවෙන් කුණු දාපු තැන. ඒක හන්ද මෙතන මීතේන් ගෑස් එක පොළොව යට තියෙනවා. ඉතින් හරි අමාරුවෙන් තමයි අපි වගා කරන්නේ. ඉතින් අපි හිතුවා කොළඹ මම හිතුවා ඉස්සෙල්ලාම මේ ලංකාවේ අල කිව්වොත් ඔයා ගලුවට එන අර්ථපල්. ඕනම දරක අලකමු කිව්වොත් එන්නේ අර්ථපල්. අර්ථපල් කියන අපේ රටේ කෑමක් නෙවෙයි. පිට රටින් ගෙන ආපු බීජයක් නේ. අපි වවාගෙන කනවා ඒක කමක් නැහැ පිට රටින් ගෙන ආවට ඒක වරදක් නෙවෙයි. නමුත් අපේ රටේ කෑ හැකි ඖෂධීය ගුණයෙන් යුක්ත අල වර්ග 400 ගානක් තියෙනවා. 400 ගාන. ඉන්නල, ජාවල, හිඟුරල, දන්දින, කටුවල ඔය වගේ ගොඩාක් නම් වලින් තියෙනවා. කහාල ඔය වගේ එක එක විදිහ නම් වලින් තියෙනවා. එක එක විදිහට සමහර ඒවා මේ කිලෝ 15-20 හැදුන ඒ කාලේ. ඉතින් ඇයි අපි ඒවා කන්න ප්‍රයෝජනට ගන්න නැත්තේ? අපිට බොහොම ලේසියෙන් අපේ ආහාර ප්‍රශ්නට උත්තරය ඕනම වැටේ තියෙන ඉන්නකට මේ ඇලයක් හිටව ගන්න පුළුවන්. මම හිතුවා මේ පාසල් ළමයින්ට මේක බලන්න අල වර්ග බලන්න මෙතන හොඳයි කියලා මං හිතලා තමයි මේ අල පර්යේෂණ ආයතනයක් තිබුණා. ඒක වහලා දැම්මා. ඒකේ නිලධාරීන් පන්නලා දැම්මා. ඉතින් අපේ රටේ දේශීය දෙයක් කරන්න දෙන්නෙම නැහැ. අවංක නිලධාරියෙක් ඒක කරන්න හැදුවොත් ඒකට වල කපනවා. ඒකට අකුල් හෙලනවා. ඉතින් මම හිතුවා මම ගොවිතැන සම්බන්ධ මම කාලයක් තිස්සේ කතා කරනවා මට හිතෙනවා මේ ජාතියේ තියෙන පළවෙනි ප්‍රශ්නේ මිනිසුන්ට පෙරේත කම යන කන්න දෙන්න ඕන කියලා. දැන් මම දන්නවා ලොකු නෝනලා කොළඹ හතේ එනකොට මාළු මාකට් එකට ගිහුව මාළු කිලෝ 5ක් ගන්නවා. අරතපල කිලෝ 2-3ක් ගන්නවා. ලුණු කිලෝ 2-3ක් ගන්නවා. ඉතින් ෆ්‍රිජ් එක පිරීලා අයිස්ක්‍රීම් ලීටර් 4යි. පොඩි කාට ඕන වෙලාවට යෝගට් කන්න පුළුවන්, අයිස්ක්‍රීම් කන්න පුළුවන්. ධනුෂ්ක මං අහන්නේ ඔයාට එහෙම කරන්න පුළුවන්ද? අපේ ජනගහනයේ කී දිනෙකටද එහෙම කරන්න පුළුවන්? ඉතින් අපේ මිනිස්සුන්ට හිතන තරම් කන්න නැහැ. මේක හදන්න පුළුවන් හැමෝටම. ඒ කියන්නේ අපේ රටේ කිර සුලභතාවයක් ඇති කරන්න ඕනේ. ග්‍රාමීය ප්‍රදේශවල හැම ගෙදරකම කිරි හරකෙක් හදනවා. අපේ රටේ කිරි ගවයෝ කෝටියක් ඕනේ නැහැ. අපේ රටට ලක්ෂ 25ක් කරක් හිටියනම් කිරි දෙන මේ මුළු ජාතියටම කිරි ලීටරයක් විතර බොන්න පුළුවන්. කිරි ලීටර 10ක් ගන්න තතර හරක වර්ධනය කරගන්න පුළුවන්. ඒකට තාක්ෂණය තියෙනවා. අපි අර ප්‍රීසියන් වර්ගයේ ලීටර 40ක් ගන්න ඕනේ. අර වද දීලා හදන වදකබාර හරකෙක් නෙමෙයි අපට ඕනේ. අපේ ටිකක් තාක්ෂණීකරණය කළා මනුෂ්‍යත්වයට මත පදනම් වෙච්ච විදිහට තමයි අපි කිරි හරක ගන්න. බෙල්ට් එකේ තියන් කන්න දෙනවා කිරි ගන්නවා මැෂින් වලින්. ඊට පස්සේ ආපහු වයස 18 වෙනකොට යාට එහෙම බෙල්ට් එකේම තල්ලු කුල්ල යනවා මස් කඩේට බෙල්ල කපලා ඉතින්. ඉතින් එහෙම ඒ වගේ අමානුෂික කිරි නිෂ්පාදනයක් අපිට කරන්න බෑ. අපි ඊට වඩා ගවයත් එක්ක තිබුණේ මානසික බන්ධනය. අපි හඳියා ෆිල්ම් එක දැක්කම අපි මිනිස්සු හඳියා ෆිල්ම් එකේ තොටවත් එක්ක මිනිස්සු බල්ල එකේ කාලේ ඇඬුවා. ඒකෙන් පෙන්වුවේ අපේ හෘද සාක්ෂිය. ඉතින් අපිට ඕන කලේ අන්න ඒ වගේ රටක්, මේ මානසිකත්වයේ තියෙන රටක්. අපි සත්තුන්ගෙන් වැඩ ගන්නවා, සත්තුන්ගෙන් ප්‍රයෝජන ගන්නවා. අපි හරකා කරත්ති බැන්දත් අපි හරකට ආදරය කරා. එයාට වදියක් කියලා අපි දැනගෙන හිටියා. ඉතින් මේ මානව සම්බන්ධකම කෝ බර ඇදලා හරකට බැරි වෙනකොට මරාගෙන කන්න පුළුවන් ද අපිට ඒ හරකා බෙල්ල කපලා. ඒකත් අපි කියන්නේ වසවිස එන්නේ පිටරටින් කියලා දැනදනත් කිරි පැකට් එක අරගෙන බොන්න තත්ත්වයටපත් වෙලා. ඇත්ත වශයෙන්ම දැන් පිටරටින් කියන කිරි කියන බොරුවක් නේ. ඕවට කියන්නේ වේ ප්‍රෝටීන් කියලා. බොරු ප්‍රෝටීන්. ඒගොල්ලෝ චීස් හදනවා, බටර් හදනවා. අර පොල් කුඩු ටික වගේ රොඩ්ඩට විටමින් ටිකක් දාලා රසකාරක ටිකක් දාලා වෙනවා. අපි ෂෝක් කියලා බොනවා. ඉතින් ඒකෙන් අපි බිලියන 50ක විතර කිරි පිටි ගෙන කෝටි 5000ක විශාල මුදලක්. ඒ සල්ලි ඇයි අපිට ඉතුරු කරගන්න බැරි? අපේ රටේ හැම ගෙදරකම කිරි ලීටර 10ක් ගත්තොත් කිරි ලීටරයක් රුපියල් 100 වුණොත් කීයද? 100ව 10ක් 1000යි. රුපියල් 80 වුණොත් 800යි. රුපියල් දැන් මම හිතන්නේ රුපියල් 70ක් 80ක් විතර කිරි ලීටරයක්. එනේ රුපියල් මිනිස් මිනිස්සෙකුට හරක් දෙන්නේ හිටියේ නම් රුපියල් 1500ක් විතර හම්බ වෙනවා. ඉතින් මුළු ගලාපෙම ගොවියන්ට ඔක දෙන්න තිබුණේ අපිට. පොඩි ගව මඩුවක් ගහලා අපි ප්‍රීසියන් වර්ගේ හරක් ගේනවා ලක්ෂ 5යි. එහෙම වුන්නේ නැහැ. අපිට ගවයෙක් හොඳ වර්ගේ ගවයෙක් ලීටර 10ක් දෙන ගවයෙක් රුපියල් 35000කින් 40000කින් හදා ගන්න පුළුවන්. පොඩි ගව මඩුවක් සිමෙන්ති කොට දෙකක් දුන්නා බිමට උකට කොන්ක්‍රීට් ටිකක් දා ගන්න පුළුවන්. ඉතින් මම ඔය වගේ වැඩ කළා තියෙනවා. මං හරක් දීලා තියෙනවා ගම් වලට. එහෙම නුදා ලීටර 10 ගන්නවා.
ඉතින් මේක කරන්න පුළුවන් බව මගේ අත්දැකීමෙන් මම දන්නවා. හරකෙක් කිලෝ 50ක් 40ක් විතර කනවා. ඒතර 30ක් විතර ගොම එනවා. ඊළඟට මුත්‍ර ටික එනවා. ඒකෙන් අපිට ගෑස් එක හදා ගන්න පුළුවන්. කඩේ කේක පිටරට ගෑස් අපට ඕනේ නැහැ. කොහේ නමින් තුන පිටරට ගෑස්. ඉතින් අපේ බයෝ ගෑස් එක අපේ ගෑස් එක. ඉතින් මේ ගෑස් එක හදාගත්තාම මේකට සල්ලි යන්නේ නැහැනේ. හරකගේ අපද්‍රව්‍ය ටිකෙන් එක හැදිලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ හැම ගෙදරකම බයෝ ගෑස් තියෙනවා. හැම ගෙදරකම ගොම තියෙනවා. මම කියන්නේ නගරේ නෙමෙයි, බොරැල්ලේ නෙමෙයි. මම කියන්නේ අනුරාධපුර පොළොන්නරුවේ දැන්. එතකොට ඒ ප්‍රදේශවල මිනිස්සු හරි සන්තෝෂෙන් ඉන්නේ. ඒ කට්ටියගේ කිරි ටික එනවා අපේ ඉස්කෝල ළඟට. කිරි මාමල ඉස්කෝලෙන් කිරි විකුණනවා. එතකොට ඒ ගොවියෝ මෙහෙට එනවා උදේ පාන්දර කෝච්චියේ කිරි ටික එනවා. ඒ ගොවියන්ට අතර සල්ලි හම්බෙලා තියෙනවා. කොළඹ ඉන්න පොහොසත් මිනිස්සු කිරි බොනවා. ඒක නේද අපේ වෙන්න ඕනේ. එතකොට පොහොසතාගේ සල්ලි දුප්පතා අතරට බෙදී යනවා. දැන් යන්නේ ඇංකලන්තෙට. ඒ ඔක්කොම පිටරට. අපේ හැමෝම ඇත්තටම දැන් මේ සියල්ල ගැන කතා කරද්දි මට මේ ප්‍රශ්නයක් එනවා. මේ අපේ ජාතිය වනසන්නේ අපේම ජාතියද? ඇත්ත වශයෙන්ම ආත්මාර්ථකාමීකම, බලලෝභය. අපට අවශ්‍යයි මේකට අපි කියන එකට මේ කියන්නේ වෙනසක් කරන්න, බ්‍රේක් ත්‍රූ එකක්. මේ සම්ප්‍රදායික මිනිස්සුනි හැමදාම ඒගොල්ලෝ මේකට අර භූතිය වරක් ගත්තා දේශපාලන භූතිය දැන් අපි කියනවා මෙතන භූතිය වරක් ගත්තා කියලා අපේ කතාවක් තියෙනවා. භූතිය වරක් ගත්තම ඒගොල්ලෝ මිනිස්සුන්ට ඉන්න බෑනේ. ඒ වගේ තමයි රටට මේ දේශපාලන භූතිය වහලා ඉන්නේ. මේ භූතිය ටික පන්නන එක ලේසි නෑ. ඉතින් මේගොල්ලෝ කුම්බාණ්ඩයෝ භූතිය පෙරේතයෝ. ඉතින් මේ කුම්බාණ්ඩයෝ භූතිය පෙරේතයෝ ටික පන්න ගන්න සෑහෙන අරගලයක් අපිට කරන්න වෙනවා. ඒක කරන්න පුළුවන් එකම විදිහ ජනතාව දැනුවත් කිරීමෙන්. ජනතාව අතර පදනමුණු ශක්තිමත් ව්‍යාපාරයක් උඩනගින්න. ඉතින් ඔයගොල්ලෝ වගේ ධනුෂ්ක වගේ තරුණයන්ට පුළුවන් මිනිස්සු දැනුවත් කරන්න මේ වගේ නාලිකාවලින් මිනිස්සු දැනුවත් කරා මිනිසුන්ගේ තරුණ පරම්පරාව දැනුවත් කරා මේකට උත්තරයක් හම්බ වෙනවා. ඉතින් අර මම ගොවිතැන ගැනුණත් මම කිව්වේ දැන් ඕගොල්ලෝ වගේ තරුණයන්ට ඩෙනිම් කලිසමක් ඇඳගෙන තොප්පියක් දාලා අද්දිකට ඇඳපලා කරන ගොවිතැනක් මම කියන්නේ. අපි අක්කරයක් ගත්තොත් අක්කරේ හැම බීමටම දාන බටයක්. එතකොට ඒකට කියන ඩ්‍රිප් ඉරිගේෂන් ජල බින්දු ක්‍රමය. ඒක බටින් හැමතිස්සෙම වතුර බින්දුව බින්ද හැමතිස්සෙම යනවා. ටැංකියක් තියෙනවා ලීටර් 5000ක විතර. ඒකට දාන පෝර ටික. එතකොට අපි කැමරා 5ක් 6ක් හයි කරනවා අක්කරේට. ඊට පස්සේ මගේ ජංගම දුරකථනයෙන් බලනවා වෙන සත්තු වෙනවද ක්‍රමීන් එනවද වතුර මදිද මේ ගහ කහ වෙලාද ඔක්කොම මම ඇමරිකාවේ හිටියත් මට ස්මාර්ට් ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්. වැල් එක කරන්න පුළුවන් මේ ස්මාර්ට් ෆෝන් එකට කී එකක් දාලා. අන්න ඒ විදිහේ තාක්ෂණික ගොවිතැනක් කරන්න ඕන. එක සැරයක් පාති හදාගෙන හැමතිස්සෙම පස්සනන්න ඕනේ නැහැ. එක සැරයක් මහන්සි වුණාම දිගටම ඒක අපිට ඉන්න පුළුවන්. වල් පාලනයේට අපිට පුළුවන් ඒක වහන්න. ඒවා වහන්න එක මැෂින් වලින් කරන්න පුළුවන් අපිට. පොඩි පොඩි අත් මැෂින් තියෙනවා. ඒතර මම කතා කරන්නේ මේ මීහර ජෝඩුවක් දාලා පාරම්පරික ගොවිතැන කරන්නේ නෙමෙයි. නව තාක්ෂණික ගොවිතැන. පොඩි ලැබ් එකක් තියෙනවා. පස් ටික පරීක්ෂා කරනවා. පස්සේ තියෙන සංඝටක අඳුර ගන්න ඕන. ඒ වගේම සුද්ධ ජීවීන් මොනවද? මේ සුද්ධ ජීවියා මොකද්ද කරන්නේ? ගොමෝල ඉන්නව සුද්ධ ජීවීන්. අලි බෙටේ වල සුද්ධ ජීවීන් ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් දිරවන්න. ඒ දිරවන්නේ කොහොමද? ඩයිජෙස්ට් වෙන ප්‍රොසෙස් එක මොකද්ද? ඒ ගැන විද්‍යාත්මක දැනුමක් තියෙන. ඒ දැනුම අපි තරුණයන්ට දෙන්න ඕන. එතකොට හැම බිම්මංගලක්ම අපේ ශාස්ත්‍රීයයි. මේ රට රත්තරම් පොලවක් අපිට තියෙන. ඉතින් පිට රටින් කිසිම දෙයක් ගෙන්නන්න ඕනේ. අපි කෝටි 40000ක විතර ආහාර පාන ගෙන්නනවා. කිරි පිටි, කොත්තමල්ලි කහ වුණා. ඔය ඔක්කොම ටික මේ රටේ හදා ගන්න පුළුවන්. අනිවාර්යෙන් අපේ. මේ කියන්නේ පොළවෙන් හරි ප්‍රයෝජන අපේ තාම ගන්න නේ. 125ක් අපි වැඩ අරන්න. වගා බිම් තියෙනවා ලක්ෂ 50ක්. මේ වගේ ජනගහන තව එකකට කන්න දෙන්න පුළුවන්. ඒ කියන්නේ කෝටි 4කට කන්න දෙන්න පුළුවන්. කෝටි 2යි නෙන්නේ දැන් 2යි පොඩ්ඩක් වැඩි. කෝටි 4කට කන්න දෙන්න පුළුවන්. ඉතින් එතෙන්ට රට ගෙනියන්න පුළුවන් අපිට. එහෙම තියන්න බෑ පිට රටින් ගේන්නේ හැමදේම. එහෙම තියාගෙන රටේ සල්ලි ටික පිට රට යනවා. ඒතර ඩොලරය යගේ ඉහළ යනකොට 190යි කියලා කියනවා. අපේ හැම ඒත් එකම දැන් රතන හාමුදුරුවෝ ගැන කතා බහකට ලක් වුණානේ මීට කාලයකට කලින් දලදා මාලිගාව විදිහට ඔබ වහන්සේ කරපු වාසෙත් එක්ක. ඇත්තටම ඔබ වහන්සේ ඒ කරපු ක්‍රියාවත් එක්ක පස්සේ රට ආගම ජාති වෙනුවෙන් මේ කරපු ක්‍රියාව ගැන සතුටු වුණාද නැත්නම් කලකිරීමක් ඇති වුණාද ප්‍රතිඵලයක් තිබුණාද? ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ඒක ලංකා දේශපාලනේ අනාගතේ ලියන අය දැන් කුහකයෝ ගැන ලියන්නේ නැහැ. අනාගත දරුවෝ එක බලලා ඒ ගැන ලියයි කියයි කියලා මං හිතනවා. මම කරේ පරිත්‍යාගයක්. දින 4ක් 5ක් මිනිස්සුයෙකුට බඩගින්නනවා කියන එක අමාරු වැඩක්. හැබැයි මම ඒකට පුරුදු වෙච්ච කෙනෙක්. මම කියනවා මිනිස්සුන්ට කෑම එච්චර මිනිස්සුන්ට ඕනේ නැහැ. විශේෂයෙන්ම අවුරුදු 35 පෙන්නට පස්සේ නොකා ඉන්න පුළුවන්. දවසකට කොළහුරක් කාලා ජීවත් වෙන්න පුළුවන්. ගොට කොළහුරක් කාලා ජීවත් වෙන්න පුළුවන්. මම හුඟක් අඩු ආහාරය යැපෙන්නේ. මම ගොඩක් අඩුවෙන් කෑම ගන්න. මට වෙලාවක් නැහැ. හාමුදුරු කෙනෙක් වුණාට මම ඇවිදිනවා සංචාරකේ. ඉතින් මට බඩගිනි වෙච්ච වෙලාවකට මම මොනවා හරි වළඳනවා.
බොහොම අඩු ආහාර අප්පාහාරම් කියලා බුදුහාඳුර කියලා තියෙනවා. අප්පාහාරම් අලෝලුපන් ඇලෙන්නේ නැතුව පොඩි ආහාරයක් ගත්තා කියලා. ඉතින් මටත් මම ඒ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ චර්යාවේ බුදුහාන්ට කිට්ටුවේ මම ඒක අනුගමනය කරනවා කියලා මට සතුටු වෙන්න පුළුවන්. මට ජනතාවට කියන්න ඕන අපේ රටේ දැන් සමහර වෙලාවට මම බඩගිනු නම් පාරේ යන ගම මම කියන කඩේට ගිහලා කෑම එකක් අරන් එන්න. කාර් එකේ තියාම හැන්දක් කරා මම ඒක කනවා. බලන්න. දැන් මම කියනවා ළමයි කියනවා හාමුදුරනේ තියෙන්නේ මේ රයිස් ඇන් කරි නෑ. තියෙන්නේ මේ ෆ්‍රයිඩ් රයිස්. මම තියෙන දෙයක් අරන් එන්න. හැබැයි මස් මාළු නැතුව මම මස් මාළු වළඳන්නේ නෑනේ. එහෙමයි. එතකොට බත් එකක් ගේනවා. ඒ බත් එක මං කන විදිහට නම් 5 දිනකට කන්න පුළුවන්. කාඩ්බෝඩ් පෙට්ටියක පිරිලා බත් එක. මං අහුව මිනිස්සු මෙච්චර කනවද කියලා. ඒ බත් එක කන්න බෑ එහෙම. ඉතින් මිනිස්සු මට එකෙන් තේරුනේ මිනිස්සු විශාල බත් ගොඩක් කනවා. මං ඉතින් කඩේ මං ඒ පාරේ ළමයට කියනවා ඊට මං දන්නවනේ වැඩි කියලා. මං කියනවා තවත් රුපියල් 50ක් දීලා බත් එකෙන් 4 එකක් අඩු කරලා එළවලු ටිකක් දාන්න කියලා. එළවලු නෑ බත් විතරයි. බත් විතරයි. ඒ වගේම සුද්ධ කරපු සම්බා. අපේ රටේ ආහාරවල ලොකුම වරදක් තමයි සම්බා සුද්ධ කරන එක, පොලිෂ් කරන එක. ලොකු දැවැන්ත තාක්ෂණික මැෂින් ඒවා. ෂෝටරේ, පොලිෂරේ. ඒකෙන් අර නිවුඩ් ඔක්කොම අරිනවා. සම්බවල නිවුඩ් අරින්න ඕනේ නැහැ. නිවුඩ් කියන්නේ අපිට තියෙන ෆයිබර්, විටමින්, ප්‍රෝටීන්, මේදේ ඔක්කොම දෙන්නේ නිවුඩ්. ඒ නිවුඩ් වල කටට දානකොට සුරුස් ගාලා යනවා. ඒ කටට දානකොට නිකන් අර සුරුස් ගාලා යන නිකන් අමුතු නිකන් අර ලිස්සල වගේ යන්න හදනවා. ඇයි එහෙම කරන්නේ? අනේ මන් දන්නේ නැහැ. ඉතින් අපේ රටේ දියවැඩියා වසංගතයක් කරලා තියෙන ඔය කන කෑම පද්ධතිය නිසා. මේ මම කියන්නේ බත් කනකොට මේකෙන් බත් වලින් 50%ක් අඩු කරන්න. ඕව කුකින්. ඕනට වැඩි තම්බනවා. එතකොට විටමින් කැලරි යනවා. ඒක හඳ භාගයට තම්බලා ගන්න. 50%ක් අඩු කරන්න. එළවලු පළතුරු 50%ක් වැඩි කරන්න. බත් 50%ක් අඩු කරන්න. උයන එක 50%ක් අඩු කරන්න. මතකයි නේද? අන්න ඔය වගේ මේ කන දේම අපිට පුළුවන් පොඩ්ඩක් වෙනස් කරගන්න. ෆ්‍රයිඩ් රයිස් කෑවා කියලා ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. ෆ්‍රයිඩ් රයිස් එක හදන විදිය වැරද්දක් තියෙනවා. ෆ්‍රයිඩ් රයිස් දැන් මෙහි දාන්න නැතුණාම මේ මටත් හොඳට උයන්න පුළුවන්. මමත් කැමතියි චීන කෑම වලට මාත් කැමතියි. ඉතින් මම සමහරලාට ඒවා හදලා දෙනවා අපේ කට්ටියට. මට පුළුවන් එහෙම කෑම උයන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මම කියන මෙහෙම උයන්න මම විශේෂ එළවලු හදනවා. ඉතින් උයන එක කලාවක් විදිහට මම දකින්නේ. ඒක රසඥතාවයක් තියෙන එක ආර්ට් එකක්. ඉතින් මිනිස්සු දන්නේ නැහැ අර ඔහේ මොකක් හරි කරගෙන පොල් කිරි ටිකක් දානවා තම්බනවා. ඒ කන දෙයම අපට පුළුවන් කන උයන විදිය පොඩි වෙනසක් කරොත් ඔයිට වැඩි රහගුණ තියාගන්න පුළුවන්. ඒකත් අපේ හවුනේ. එළවලු අයිලකට 3-5. එළවලුවේ රහ නෙමෙයි තියෙන 3-5 රහ. පරිපෝල රහ නෙමෙයි තියෙන 3-5 රහ. ඒ කියන්නේ අපි කරන්න 3-5 කන්න ඕන 3-5 ටිකක් අඩු කරමු අපි. ඒ කියන්නේ එළවලුවට ආවේනික රස මැරෙන්නේ නැති වෙන්නේ 3-5 දාන්න ඕන. අපි කියමු මෙහෙම කරන්න කියලා. ඒකත් අපේ හවුනේ. නෑ ඒකත් වටිනවා අනිවාර්යෙන්ම. එතකොට 3-5 ගොඩක් තියෙන හන්ද එළවලු කන්න බෑ. ඒ කියන්නේ 3-5 ඩිංගක් ගාලා බත් අහුරක් විතර ගන්න ඕන. එළවලු ඩිංගකින් බත් අහුරක් කන්න තමයි හදලා තියෙන්නේ. අපේ කෑම වට්ටෝරු. ඒක වැරදි. අපි තියෙනවා එළවලු ටිකක් වැඩිපුර කන්න පුළුවන්. ඒ එළවලු කන්න බෑ 3-5 වැඩිනේ. ඉතින් බත් ගොඩාක් කවලම් කරොත් තමයි ඒක කන්න පුළුවන්. රසකාරක මහ ගොඩක් දානවා. ඒක හුඟක් වැරදි. ඒක 150ක් අඩු කරන්න. සමහර බෙන්ගන් වල කොළ පාට ගතියක් ඇත්තෙම නැහැ. හම්බුනේ. කහ ඒව දාන එක හොඳයි. 50ක් අඩු කරන්න. 50ක් අඩු කරමු 50ක් වැඩි කරමු. මං කෝනේ අඩු කරන ටිකෙදී. අනිවාර්යෙන් අපේ හන්නේ. අර සිද්ධිය පිළිබඳව අපි කතා කරත් අපේ හන්නේ අපි එතනින් තමයි කෑම වලට හැරුනේ. දලදා මාලිගාව ඉදිරි පිට සිද්ධිය. ඉතින් මට උපවාස කරන එක අමාරු වැඩක්. නමුත් මම පුහුණු වෙච්ච කෙනෙක්. මගේ දැන් අභ්‍යාසය අනුව මම කරලා තියෙනවා දින 4-5ක් විතර වගේ නොකා නොබී එක දිගට මම එරමිනිය ගුතන් ඉඳලා තියෙනවා. කවුරුවත් දන්නේ නැහැ මං හිටියා කියලා. මම දින 7ම ඉන්න තමයි ගියේ. අපේ හාමුදුරුවෝ විශේෂ මොන හරි යෝගී වර්ග භාවනා වර්ග වඩනවද? මම ඇහුවට කමක් නැහැ නේ. කමක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ. මම Hindu අයත් එක්ක භාවනා කරලා තියෙනවා. ටිබෙට් කට්ටියත් එක්ක භාවනා කරලා තියෙනවා. එතකොට යෝග අභ්‍යාස මම ඉගෙනගෙන තියෙනවා සෑහෙන කාලයක්. මම ඒක පුහුණු කළා. වරින් ටික පුහුණු කළා. පස්සේ කාලේ විධිමත්ව මම ඒක පුහුණු වුණා. එහෙමයි. ඉන්දියාවට ගිහිල්ලා. ඉතින් මම දන්නවා ඒකේ තියෙන රසය. ඒක දැන් මිනිස්සු කියනවා ගංජා ගහලා හරිෂෝ ආතල් කියලා. ඊට වැඩි ගොඩාක් ආතල් මේක. මාර සැහැල්ලුවක් තියෙනවා. පාවෙවි ඉන්න පුළුවන්. හරි? ඉතින් අර ගංජා ගැහුවම තෝල් කළු වෙනවා. ඒකේ විස ඇඟට එනවා. ඇස් අඳුරු පාට වෙනවා. ගංජා ගැට හැදෙනවා. මේකෙන් මේ යෝග වලින් ගන්න ආතල් එකේ මොකක්වත් වෙන්නේ නැහැ. ගංජා ගැට හැදෙන්නේ නැහැ. ඔය පාවෙවි ඉන්න පුළුවන්. චාන්ටින් තියෙන විවිධ චාන්ටින් වර්ග. චාන්ටින් ගැන සජ්ජායනා. මන්ත්‍ර. ඉතින් මම ඒවා කියන්න ටිකක් පුරුදුයි. දැන් ඕම් රාම් නමාමහක් සිද්ධාය ස්වාහක ලොකු ඉන්දියාවේ තියෙන මන්ත්‍රය. ඕම් මණිපද්මි හුම් ටිබෙට් කට්ටිය එක.
ඉතිපිසෝ ගාථාව මන්ත්‍රයක් ඇත්ත වශයෙන්ම මේකේ මන්ත්‍රයක් විදිහට කියන්න පුළුවන්. අපි ඇදලා ලස්සනට කියන්නත් පුළුවන්. ඒක මන්ත්‍ර විදිහට කියන්න පුළුවන්. ඉතිපිසෝ භගවරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු ඒක මන්ත්‍ර. අපිට ඒක තව හිමින් කියනොත් ඉතිපිසෝ භගවා අරහං ඒක වෙන විදිය. එතකොට ඒ සජ්ජායනාව අපිට යොදා ගන්න පුළුවන් භාවනාවට. යෝගවල ඕම්කාරය. ඕම් කියන શબ્දය. ඒවෙන් ඇඟ පුදුම විදියට රිලැක්ස් වෙනවා. ස්වභාව ධර්මය දැනෙනවා. ඉතින් මට හිතෙනවා කවදා හරි මේක මේ රටේ සංස්කෘතිය කරන්න ඕනේ. මම විඳින මේ විනෝදය මම ගන්න කොල්ලන්ගේ භාෂාවෙන් ආතල් එක. කන ආතල් කියලා නේ කියන්නේ. අනිවාර්යයෙන්ම. ඒක කොල්ලන්ට කියන්න ඕනේ මේ ආතල් එක පුදුමයි. රැල්ලක් ඇදුනොත් අපි හැමෝම කියනවනේ ඒක. ඉතින් මම අර ටිකිරි කොටු රැල්ලක් කරානේ. ඒක ඇත්තම. කොරෝනාස්සේ. ඔය දැන් ඔය කට්ටිය කොට ආණ්ඩුව කරාට ගියේ නැහනේ. අපි කරාම ගියා ඒක. අපි කරේ Facebook එකේ. ඉතින් ටිකිරි කොටු අපි රට පුරාම මේක ව්‍යාප්ත කරා. ඉතින් දැන් ගම්පහට ගියාම මට හරි ලේසි හැමතැනම මම ටිකිරි කොටු හදලා තියෙනවා. ඒකනේ අපේ හැමෝම. අනිවාර්යයෙන්. එතකොට අපේ හැමෝමනේ ඒ යෝග අභ්‍යාසෙත් එක්ක අපේ හැමෝම දැන් සමහර චෝදනා කරනවා. එතකොට ඔය දැන් ඕම්කාරකයේ සමහර අපි වැඩසටහන් දැම්මමත් කියනවා ඕක බුදුදහමට විරුද්ධයි. ඕක Hindu ආගමේ දෙයක්. ඕම්කාරයේ තියෙන එක Hindu ආගමේ නෙවෙයි. නිදහස් දාර්ශනිකව තමයි ඔය ආධ්‍යාත්මීය දේ හොයාගත්තේ. ඉතින් ඒවා අපේ තේරවාදී සම්ප්‍රදායට අපි වැද්දගෙන නැහැ. නමුත් අපේ රටේ ඒවා තිබිලා තියෙනවා. ටිබෙට් අභයගිරියේ ජේතවනේ වගේ පන්සල්වල ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඕම් කියන්නේ Hindu නෙවෙයි. යෝග කියන්නේ Hindu නෙවෙයි. ඒක Hinduවයි ඒක බ්‍රෑන්ඩ් කරන් තියෙනවා. එහෙමයි. Hindu කියන්නේ ස්වාධීන මුනිවරු, ගවේෂකයෝ කැලේට ගිහිල්ලා දීර්ඝ කාලයක් අභ්‍යාස වලින් කරපු දේවල්. සත්තුන්ගේ මූවමන්ට්ස්, සත්තුන්ගේ චලනයන් බලලා ඒ සතා මෙහෙම කරා මොකද්ද වෙන්නේ? එයා ඒක කරලා බලනවා. කුරුල්ලෝ ඉන්න විදිය, කුරුල්ලන්ගේ මූවමන්ට්ස් කොහොමද? ඒ ගොඩාක් යෝගවල තියෙන සත්තුන්ගේ ආසන, සත්තුන්ගේ ඉරියව්. එතකොට ඒවා කරනකොට අපි ඒක ඇත්ත වශයෙන්ම තේරවාදී ක්‍රමයට දැම්මම කායානුපස්සනාව. දැන් අත මෙහෙම මම මෙහෙම අත දිගෑරලා දැන් මෙහෙම අත නැව්වම මට පුළුවන් මේක භාවනාවක් විදිහට කරන්න. මේක අත නවල මෙහෙම දිගාරින එක මට භාවනාවක් විදිහට කරන්න පුළුවන්. එතකොට ඒ එක එක විදිහ අපිට තියෙනවා. ඒ දැන් අපි ගත්තොත් තයිචි වගේ ඒවා. මුද්‍රා. ඒවා අපේ බුද්ධ ආගමේ තිබිච්ච. බුදුහාඳුර මුද්‍රාවල ඉන්නවා. අභය මුද්‍රා, ධාන මුද්‍රා. ඒ වගේ එක එක මුද්‍රා ගොඩාක් තියෙනවනේ. ඉතින් ඒ මුද්‍රාවල හිටියම දැන් අපි ගත්තොත් චින් මුද්‍රාව. මේක දැන් යෝගවල තියෙන මුද්‍රාව. එහෙම අපේ. දැන් චින් මුද්‍රාවට අපිට ගියාම අපිට වෙන දෙයක් දැනෙනවා. ඉතින් මම හිතන්නේ යෝග අභ්‍යාස රටේ ජනප්‍රිය කරන්න මට හරි ආසයි. මම රාජ්‍ය නායකයන්ටත් යෝග උගන්වන්න මහන්සි අරන් තියෙනවා. මම උගන්වලා තියෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට පොඩි රසයක් ආවා. පස්සේ ඒගොල්ලෝ වෙනත් ගුරුරු ගෙනල්ලා ඒවා කරන්න පටන් ගත්තා. මම මේ කියන්නේ බොරු නෙවෙයි ඇත්ත. අහලා බලන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒකනේ අපේ හැමෝම. අපේ හැමෝම එතකොට සූර්ය නමස්කාරයත් ඇතුළත් දුවේ දෙයට. ඔව් ඇත්ත වශයෙන්ම සූර්ය නමස්කාරය කියලා කියන්නේ එතන ආසන විදියට ගත්තොත් ආසන 12ක් විතර තියෙනවා. මූලික ආසන 6 දෙතරයක් වෙනකොට 12ක් වෙනවා. 12ක් විතර වෙනවා. ඉතින් ඒක හරි සූර්ය නමස්කාරය සාමාන්‍යයෙන් අපිට 12 වාරයක් කරන්න පුළුවන් නම් ඒක සෑහෙන ඇඟ හොඳට ස්ට්‍රෙච් වෙනවා හොඳටම. ඉතින් ඒක හරි භාවනාවක් විදියට ඒක හරි විදියට අපි කරන්න ඕනේ. හරි විදියට කරාම ඒක හරි එනර්ජි එකක් ඇඟට එනවා ඒක. අපි ඉතිහාසය හොයාගෙන නැද්දි අපිට හම්බ වෙනවනේ අපේ හෙළිය සූර්ය නමස්කාරයෙන් වැඩ පටන් ගත්තේ කියන එක. ඒක බොරුවක් නෙවෙයි. නෑ මේ ඉන්දියානු කලාපයේ ආධ්‍යාත්මික කලාපයක් නේ. මේක මේ යෝග කියන්නේ Hindu එහෙම එකක් නෑ. Hindu කාර්යය එක තමන්ගේ ආගම ඇතුළට දාන්න තියෙනවා. ඇයි අපි දාගන්නේ නැත්තේ? අපේ ප්‍රතික්ෂේප කරනවා අපි. පතංජලි කියන්නේ Hindu කාර්යයක් නෙවෙයි ස්වාධීන ගවේෂකයෙක්. එහෙමයි අපේ. ඒ ආගොල්ලෝගේ සොයා ගැනීම. ඉතින් හොඳ සොයා ගැනීම අපි ගන්න ඕන. ඉතින් මුළු ලංකාවේ මම අධ්‍යාපනයම තුරු මම මුළු ලංකාවේ පාසල් දරුවෝ ඔක්කොටම යෝග ගන්නවා. ඒ කියන්නේ කිසිම සැකයක් නෑ. මම ඒක අනිවාර්යෙන් කරනවා. උදේ පාන්දර පළවෙනි පැය දෙන්නේ යෝග වලටම. අනික මේ දරුවන්ට කන්න දෙන්න ඕන. දැන් ඉස්කෝලේ බත් දෙන්න ඕනේ අපි. අපිට තියෙන්නේ ඩ්‍රයි සෙෂන් එකක් විදියට හොඳ බිස්කට් එකක් හදන්න. මුරුංගා, කරල්, වේලෝලා, පිටි කරලා බිලියන ගාණක් මුරුංගා සින්දන්න ඕන අපි. ඒකේ හයි කැලරි, හයි ප්‍රෝටීන්, හයි කැල්සියම්. ඕක මම හිතුවේ ඕකට පොඩ්ඩක් රසකාරකට පැණි ටිකක් හරි දාලා පොඩ්ඩක් රසකාරක ටිකක් දාලා එතකොට කනවනේ ආසාවෙන්. චරස් ගාලා. ඒ රසය දෙන්න ඕන. දැන් කොරියාවේ මේ කොළ වලින් කඩදාසි හදලා තියෙනවනේ. ඒ කියන්නේ කොළ කියන්නේ අපි කන ලීස් වර්ග, කැරට් මොකද එක ගොටු කොළ එහෙම මැල්ලුම්. ඔව් මැල්ලුම් වර්ග. ඒගොල්ලෝ කරන්නේ ඒව ඔක්කොම අඹරන මැෂින් වල. අඹරලා මෙහෙම පල්ප් එක වගේ දිගාරින්න. පත්තර හදනවා වගේ. ඉතින් ඊට පත්තරයක් වගේ. ඒ පත්තරේ තමයි කන්න තියෙන්නේ. පොඩ්ඩක් ලුණු දාන්න. ඒකනේ. එතකොට කොලයක් නවාගෙන කන්නේ. අන්න ඒ වගේ කෑම ටික මේ පාම්පනිස් නෙමෙයි. අපේ ඉස්කෝලේ ළඟ එහෙම කෑම එකක් හදන්න ආසයි මට. මම මේ ළඟදී මේ ඔය බිස්කට් සමාගමක එක මම කතා කරා මෙහෙම හදලා ළමයින්ට දෙමු කියලා. එතකොට රුපියල් සාමාන්‍යයෙන් 50කට
දවසට අවශ්‍ය ප්‍රෝටීන් කැලරි ඔක්කොම ටික දෙන්න පුළුවන් ළමයින්ට. ඒතර දත් හයියයි හොඳට ක්‍රිකට් ගහන්න පුළුවන් ජොයින්ට් පණින්නේ නැහැ. අපේ ක්‍රිකටර්ස්ලට බෑනේ අවුරුදු 2ක් 3ක් ගහන්න. හැමතිස්සෙම ජොයින්ට් පණින්න මොකක් ගන්න දන්නේ නෙමෙයි. කෑමමදි හරියට. මේ ජෙල් එක හදනවාදී. මේ ජෙල් එක හරි දුර වෙලා ලංකාවේ මිනිසුන්ගේ. ළමයින්ගේ කෑම නිසා ප්‍රශ්නේ කන්නේ ඇමරිකන් පිටිනේ. ඒකත් අපේ හැම පිටි කෑමට කොහොමත් ඇඩිට්ලා ඉන්නේ චූම්පාන් එනකන්නේ බලන්නේ. අයියෝ වැඩක් නැහැ. හැමතැනම පිටි කෑමනේ තියෙන්නේ. බේකරි කෑමමයි තියෙන්නේ. මේ වගේ බේකරි කෑම කන්න එංගලන්තේවත්. ගිහිල්ලා බලන්නකෝ. ඒකත්. හරි පුදුමයි. අනිවාර්යෙන්. අපේ හැමෝනේ අවසාන වශයෙන් අපි දීර්ඝ වෙලා සාකච්ඡා කරා මම අහන්න කැමති අර වගේ උපහාසයක් ආය අපේ හැමෝන්ට කරන්න සිද්ධ වේද කරන්න සිද්ධ නොත ඕනි වෙලාවක රට ජාති ආගමනය කරනවාද? දැන් නම් මම හිතේ ඇති කියලා තියෙනවා. දැන් මම අවුරුදු වයසයි මම තරුණෙක් නෙවෙයිනේ. ඉතින් මම මගේ ජීවිතේ ඕන වෙලාවක රට වෙනුවෙන් පූජා කරන්න කැමතියි. මම පුරුදු වෙලා තියෙනවා මගේ ජීවිතය අතහැරලා තියෙන මිනිස්සුන්ට. ලෝකයට මම අතහැරලා තියෙන එක පුංචි කාලේ සිද්ධ වුණේ. හැබැයි මට අවබෝධයක් ඇති වුණේ පස්සේ කාලේ. ඉතින් මම ජීවිතය අතහැරපු මිනිස්සෙක්. මම කාටවත් බය නැහැ මම. මම මහින්ද රාජපක්ෂලට වත් අනිත් පාලකනට බය නැහැ. මම කෙලින් ඒගොල්ලන්ට බනින්නේ ඒක නිසානේ. මම බය නැහැ ඒගොල්ලන්ට. මැරෙන්න බය නැත්තම් මොකටද ඒගොල්ලන්ට බය වෙන්නේ? හිරේ මම පොතක් ලියාගෙන ඉන්නවනේ. මට කිසි ප්‍රශ්නයක් නැහැ හිරේ දැම්මයි කියලා. ඒගොල්ලන්ට රිදවන්න බෑ මට. මට රිදෙන්නේ නැහැනේ. ඒගොල්ලෝ හිතන කිසිම දෙයක් මට කරන්න බෑ. ඉතින් මම ජීවිතය අතහැරපුනේ. ජීවිතය අතහැරපු මිනිහෙකුට ඉතිහාසය වෙනස් කරන්න පුළුවන්. ඉතින් මම MCC කිව්සුම අභියෝගයක් ඒක આવුත් අනිවාර්යයෙන්ම ආයු උපවාසයක් පටන් ගන්න වෙන මැරෙන්නම වෙනවා. මම ඒක කරනවා අනිවාර්යයෙන්. ඒක අපේ හැමෝන්ගේ අලුයට හැංගිච්ච අර මේ පාලකයෝ මට නම් මේගොල්ලෝ කියන විශ්වාසයක් නෑ. මම හිතනවා මේගොල්ලෝ කරන්න තමයි කුමන්ත්‍රණය කරන්න යටි සාකච්ඡා පවත්වනවා කියලා මම හිතනවා. MCC කිව්සුම පුළුවන් නම් කරන්න කියලා කියන ලොකු බලවතෙක් තමයි. අපි පෙන්නමු එක භික්ෂුවක් තුල තියෙන ආධ්‍යාත්මික හයිය. මම මගේ දවස් 4 උපවාසයේ මම මුළු ලංකාවම හෙල්ලුවේ නැද්ද? රිසාර්ට්ල යවන්න බෑ කියපු අය ජාතිවාදී කියපු යව්වේ නැද්ද? ඒක මම කරා රටම එක තැනකට ගෙනාවා. ඒකෙන් තමයි ගෝඨාභය මහත්තයාට දිනන්න පසුබිම හැදුනේ. සිංහල කෙලින් උනේ එතනින්. දැන් ඒ ඔක්කොටම අමතකයි. එදා ස්වාමීන් වහන්සේ බලන්න දල්දා මාලිගාවට ආව මිනිස්සුන්ට අද ඒක අමතකයි. ඔව් ඒකට ගොඩාක් අමතකයි. අපි ඉස්සරහට බලමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගම්පහ අපේ ආදරණීය ජනතාවට අලුත් බලාපොරොත්තුවක් තියෙද අපේ හැමෝම. මම හිතන්නේ ගම්පහ දිස්ත්‍රික්කය හර විශේෂ දිස්ත්‍රික්කයක්. මල්වානේ පැණිරපුට රට පුරාවට යන්නේ ගම්පහයි. ගම්පහ කියන්නේ ගම්පහ බේසාලා තමයි රට පුරාම තියෙන්නේ. අදත් ඒක තියෙනවා. එතකොට ගම්පහ කියන්නේ ඖෂධ වනයක් හදන්න ඕන අපි. වික්‍රමාරච්චි යෝධ 25000ක 50000ක විදේශීය විශ්වවිද්‍යාලයක් කරන්නේ. ලෝකෙම ඉන්න විදේශිකයෝ එතෙන්ට ගේන්න ඕන. රැකියා 50000ක අපිට එතනින් හදන්න පුළුවන්. එතෙන් ඒ රෝහල හොඳට හදන්න ඕන. දැවැන්ත රෝහලක් විදියට. අපේ හෙළ වෙදකම. හෙළ වෙදකම. අතර වික්‍රමාරච්චි රාලහම විදරාලහම තමයි ඒ තත්ත්වයට ගෙනාවේ. එහෙම. ගම්පහ තමයි විශාලම බේත් නිෂ්පාදන ආයතන තියෙන ඖෂධාලය. ඒක අපි ගොඩනගා ගන්න ඕනේ. එතනින් තමයි මේ මෙහෙම නැතුව මේ බියගම නිදහස් කලාප දාලා ජීආර්ලා හිතපු විදිහට නේ කරන්න ඕනේ. අපිට තිබුණේ ඒ ශක්තිය අපි යදුවා නම් ලෝකෙටම බේත් හදන්න. අපිට ඒ ඥාණය තිබුණා. අවුරුදු 2500ක ඥානයක් අපිට තියෙනවා. අයියෝ අපි එකකින් වැඩ ගත්තේ නැහැ. හරි දුක හිතෙනවා. ඒ වගේම ගම්පහ උණු කර්මාන්තයේ තියෙන මේ ගම පැත්තට යනකොට අපි ඇස්බෙස්ටෝස් දානවා. අපේ වැව් ටික හැරුවම මේකේ මඩ ටිකකින් අපිට උණු හදන්න පටන් ගන්න පුළුවන්. තව අවුරුදු 50කට විතර උණු හදන්න මැටි තියෙනවා අපේ. කැඩිච්ච උළු කැටේ ආපහු ඩස්ට් එකක් කරලා ආපහු එකකින් උළු හදන්න පුළුවන්. පරණ උළු ආපහු ගන්න පුළුවන් අපිට. අන්න ඒ විදිහේ අලුත් තැනකට රට යන්න ඕනේ. ඉතින් මම කෙටියෙන් කිව්වොත් මේ රටේ කිසිම ආහාරයක් පිට රටින් ගෙන්නන්න ඕනේ නැහැ. ඒ කියන්නේ 110ක් විතර ගෙන්නවට කමන්නේ නැහැ. පරිපූර්ණ නම් ගෙනලා කෑවට කමන්නේ නැහැ. නමුත් අනිත් ඒවා කහ ඉඟුරු ගෙන්නන්න ඕනේ නැහැ. කිරි පිටි ගෙන්නන්න ඕනේ නැහැ. සීනි ගෙන්නන්න ඕනේ. ඒ ඔක්කොම මෙහි හදා ගන්න පුළුවන්. ඉතින් මේ රට හැමදාම වසන්තයක් මං කියන්නේ. හැමදාම මල් පිටි. හැමදාම කොළ පාට. හැම හිත නිවෙන. මේක භාවනා කරන්න පුළුවන්. හරිම රිලැක්ස්, හරිම සැහැල්ලු තැනක්. ඉතින් මේ රට කොන්ක්‍රීට් වනාන්තරයක් කරන්න ඕනේ. සංවර්ධනය කියන්නේ සිංගප්පූරුවක් කරන එක නෙමෙයි. මෝඩ අමන රළ හිතන්නේ ඒක ලොකු දියුණුවක් කියලා. අපේ දියුණුව තමයි අපේ කැලෑ ටික. ඒක ඉතුරු කරගන්න එක තමයි අපේ ආරක්ෂාව. ඒකෙන් තමයි ලෝකේ අපිට දිනා ගන්න පුළුවන්. ඒක තමයි ලෝකෙට දෙන්න තියෙන මහඟු ආදර්ශය. ඉතින් අපේ රට මොකද වෙලා තියෙන්නේ? බේබදුකම. දවසකට සිගරට් කෝටි 32ක පුච්චනවා. භූතානයේ කියන පුංචි රට බලන්න. සිගරට් සම්පූර්ණයෙන් නැවැත්තුවා. රටේ පාලකයා ලස්සන කතාවක් කරා. මිනිසුන්ට පිළිකා හැදෙනවා නම්, හෘද රෝග හැදෙනවා නම්, මිනිසුන්ගේ සල්ලි නැති වෙනවා නම් මම මොකටද මිනිසුන්ට සිගරට් බොන්න දෙන්නේ කියලා භූතාන නගමැති සිගරට් 100% නැවැත්තුවා. මේ පුංචි රට ලෝකෙටම කිව්වා මට පුළුවන් නම් උඹලටත් කරපල්ලා කියලා. ඉතින් ගෝඨාභය ජනාධිපතිතුමාට තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් කරන්න. එතකොට මිනිසුන්ට දැනේවි. ඇයි මේගොල්ලන්ට කුඩු මර්ධනය කරන්න බැරි? දවසකට අරක්කු කෝටි දවසකට හොඳ කෝටි 56ක් අරක්කු වුණා. දවසකට කෝටි 50. දවසකට කෝටි 32ක්. ඉතින්
මෙහෙම රටක් ගෙනි මේ දුගියෝ මේවට අහු වෙන ගොඩාක්ම ලොකු මිනිස්සු. අපි දකිනවා අපේ බාර් ගාව තියෙන පොලිම හදිස්සියේ බාර් වහනවා නම් දවසේ. අයියෝ හරි දුක කඩලැට දෙකක් කාලා. දුප්පත් මිනිස්සු වෙන්නේ. අම්මුවටම කටේ හලාගෙන හායි ගාලා මිරිස් කරලුයි කඩලැටෙකුයි කාලා ගෙදර යනවා. ඇටසැකිලි වගේ මිනිස්සු. මොකද්ද මේ කරුමය? මේ මිනිස්සු අපතියෝ කියලා අයින් කරන්න පුළුවන්ද? මේ අපේ පුරවැසියෝ, මේ අපේ ජනතාව, මේ මිනිසුන්ට දරුවෝ ඉන්නවා. මේ මිනිස්සු ආරක්ෂා කිරීම, මඟ පෙන්වීම අපේ යුතුයකම. අපි දේශපාලනය කරන්නේ ඒ සඳහා. ඒ නිසා සිගරට් නවත්තන්න කියලා අපේ ප්‍රතිපත්ති අපි කියලා දෙනවා. ඉතින් මම ගම්පහින් ඡන්ද දිනනවා. මගේ අංක 1. එහෙමයි. මම හිතනවා ගම්පහ අලුතෙන් අපිට ගොඩන ගන්න පුළුවන් කියලා. ඉතින් ගම්පහ මම දිනුවත් පෙරදුනත් මම මේ අරමුණ ඔස්සේ ගම්පහ හදන වැඩේට අත තියනවා. ජාතික වැඩනේ මම ඉස්සරහට කරන්නේ ගම්පහට ඉලක්කයක් දීලා ගම්පහින් කොහොමද අපේ මේ කටයුත්ත මහ පොළොවේ පැල කරන්න කියන එක තමයි මගේ සැලසුම. ඉතින් හරි සන්තෝෂයි. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඒක ඉදිරියේදී බලන්න පුළුවන් අපිට රටටම ආදර්ශ වෙන නගරයක් ගම්පහ වෙයි කියලා මම හිතනවා. අපේ ආමතුරුන්ගේ වැඩපිළිවෙලත් එක්ක ඒ වැඩපිළිවෙලට තමයි අපේ ආමතුරු නායකත්වය අරන් තියෙන්නේ. කවුරු මොනවා කිව්වත් සමහරු කියන්න පුළුවන් අපේ ආමතුරුන්ට බණක් භාවනාවක් කරගෙන පන්සලට වෙලා ඉන්න බැරිද කියලා. එහෙමනේ සමාජයේ ඉන්න කතා. එහෙම තියෙද්දි තමයි අපේ ආමතුරු මේකට බැහැලින් අවසාන වශයෙන් අපේ ආමතුරු රට හැමෝම මොකක් හරි පණිවිඩයක් තියන්න තියෙනවා. අවසාන වශයෙන් මට රට හැමෝම කියන්න තියෙන්නේ මේ රට ලස්සන රටක්. මේක ලෝකේ අංකයක රට කරන්න පුළුවන්. එහෙමයි. මේ රටේ ඒක පුජ්‍යල ආදායම නේ මේ රට දිනු කරන්න. අවුරුදු 100ක් ජීවත් වෙන ජනතාව අද රටම රෝහලක් වගේ වාට්ටුවක් වගේ හැමදාම ලේ පරීක්ෂණ ඒව නැති රටක් ලෙඩ රෝග නැති තැන පෙතිකරල් ගිලින් නැති ජනතාව ඒක කරන්න පුළුවන් වෙන නිසි ආහාර වසක් විසක් නැතුව නිසි ව්‍යායාම නිසි කලට වෙලාට නිින්ද අන්න ඒ ටික తీරන නම් අවුරුදු 100ක් අපිට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මගේ සිහිනය නිරෝගී ගාතිය. ඒ වගේම හොඳට කන්න බොන්න තියෙනකොට හිත නිවෙනවා. කලාව සාහිත්‍ය දියුණු වෙනවා. මිනිස්සු භාවනා කරන්න යනවා. ආගන්තුක සත්කාරයට ලැබි කරුණා මෛත්‍රිය තියෙන ආත්මාර්ථය අඩු જાතිය ලෝකෙට අන්නේ පණිවිඩය දෙන තමයි මගේ සිහිනය. අනිවාර්යයෙන් අපේ ආමතුරුන්ගේ සියලු දේවල් සාර්ථක වෙන්න ඕන කියනවා. එහෙමනම් අපේ ආමතුරු බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාව අපිට ලබා දුන්නට. කාර්යබහුල වෙලාවක ඇවිල්ලා අපිත් කරදර කරේ. මේ අදහස් ටික රට හමුවේ තබීමට අත්‍යවශ්‍යම නිසා තමයි අපි ඇවිල්ලා උන්වහන්සේ සමග මේ සාකච්ඡාව කරේ. මම හිතන්නේ ඔබට මේ සාකච්ඡාවෙන් ගත යුතු දෙයක් තියෙනවා නම් බලන්න, ෂෙයා කරන්න, තව කෙනෙක් එක්ක බෙදා ගන්න අවසරය අපේ ආමතුරුන්ට. So